මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ගුණ්‍යාපාන නාපාන තොටිල්ල ගහ කොටුව පදිංචි විශ්‍රාමලත් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් MMPB මහර සහ පවුලේ සියලු දෙනා දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මීට වසර 15කට පමණ පෙර පරලෝසපත් වූ නාපාන තොටිල්ල ගහ කොටුව පදිංචිව සිටි එම්.එම්. මුතුබණ්ඩා පියානන්ද සහ වසර 5කට පමණ පෙර පරලෝසපත් වූ ආර්යම් පළඟුමැණිකේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. කටුගස්තොට රණවන පාර පදිංචිව සිට මීට වසර 3කට පමණ පෙර පරලෝසපත් වූ නියෝජ්‍ය විදුහල්පතිනී සීතා පොඩිමැණිකේ නැගණියටත් මීට වසරකට පමණ පෙර පරලෝසපත් වූ ගුණ්‍යාපාන අමුණුගම් පදිංචිව සිටි විශ්‍රාමික හමුදා නිලධාරී ආර්.එම්. වීරකෝන් මාමාටත් සහ පරලෝසපත් වූ සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. නාපාන ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරාධිපති වාරීපොළ සීවලී නායපානන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරුවනට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේම සැලසේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්මදේශනයට දායක වූ සහ ශ්‍රවණය කළ සියලු දෙනාට ධර්මාබෝධිය තුලින් සසර දුක් කෙලවර කර ගැනීමට මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා. සියලුම ධර්මදේශකයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරි මානි භික්ඛවේ කම්මානි මයා සයං අභිඤ්ඤාය සච්චිකත්වා භවේදිතානීති. ප්‍රඥා නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාව විකාශනය කිරීම සඳහා අනුග්‍රහක දායකත්වය ලබා තිබෙන්නා වූ සදහැවර පින්නතුන් ප්‍රමුඛ මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන ලබන්නා වූ සදහැවර පින්නතුනි. ඒ සඳහන් මාතෘකාව ඔස්සේ ධර්මදේශනා ගණනාවක් අපි මේ සමාජය තුළ විවිධ මාධ්‍ය තුළ කර තිබුණත් මේ මාතෘකා පාඨයක් වශයෙන් ගත්තේ එය විවරණය කිරීමට නෙවෙයි. අනුග්‍රහක බෞතුන්ගේ ඉල්ලීමක් තිබෙනවා කර්මය මරණය සහ නැවත ඉපදීම නැත්නම් ඉපදීම සම්බන්ධ ධර්මදේශනාවක් කරන්න කියලා. ඒකට ගැළපෙන මාතෘකාව වශයෙන් තමයි මේක ගත්තේ. සැබවින්ම මේ කර්මය සම්බන්ධයෙන් මරණය සම්බන්ධයෙන් ඉපත සම්බන්ධයෙන් වසර 65ක ජීවිතයක් මේ සමාජයේ ගත කළ කෙනෙක් වශයෙන් ගෙහි පැවිදි ස්ත්‍රී පුරුෂ සමාජය ඇසුරු කර කෙනෙක් වශයෙන් ඔවුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ හිතවල තියෙන මත සම්බන්ධයෙන් මට හොඳ අවබෝධයක් තියෙනවා. සද්ධර්මයේ තේරුම් නොගත් ඔක්කොගේම මේ සම්බන්ධයෙන් තියෙන ආකල්ප වැරදි. ඒක ආකල්ප නිවැරදි වෙන්න නම් අනිවාර්යෙන්ම සද්ධර්මයේ තේරුම් ගන්න. ඒ නිසා අපි මේ එක එක වචන අරගෙන සම්බන්ධ බලමු. පළමුව කතා කරනවා මේ අය කර්මය කියන වචනය. පාසලේ දහම් පාසලේ අධ්‍යාපනයේ පිරිවෙනේ මේ කර්මය අපි පාඩම් කරලා ඉගෙනගෙන තියෙනවා. එතකොට කර්මය කියන එකට අපි කිසියටක සුභවාදීව තේරෙන්නේ නැහැ. ඒක කර්ම කියලායි තේරෙන්නේ. ඒ කියන්නේ පරණ කරදරයක් ආවම දුකක් ආවම අපලයක් සිද්ධ වුණාම పూర్වේ කර්මයක් විපාක දීලා කියලා කර්ම කියන පදේ අසුභවාදීමයි බලලා තියෙන්නේ. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ කර්ම කියන පදේ කියන්නේ ආකාර තුනකට අනාගත ඵල ලබා දෙන කියන අර්ථයෙන්. දැන් අර චත්තාරි මානි භික්ඛවේ කම්මානි කියන එකේ තුනක් ගත්තාම එක පැත්තක්. ඒ තුනෙන් කෝක අනුගමනය කළත් කෙනෙකුට කර්ම විපාක කර්ම මාර්ගේ යන්න වෙනවා. එතකොට ඔබ තවත් ඉගෙන ගන්නදී චේතනාව කර්මය කියලා. නමුත් මේ කර්ම කියන එකේ තේරුම අනාගත විපාකයක් දීම සඳහා සසර සම්බන්ධය ඇති කරනවා. මේ මොහොතේ කෙනෙක් මේ යන්න පුළුවන්. නමුත් කර්ම තියෙනවා නම් සසර සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ඒ නිසා සසරම කියලා කියන්නේ කර්ම විපාක. පව් විතරක් කර්ම විපාක නෙමෙයි. මිනිසාට ලැබෙන ආයු වර්ණ සැප බලත් පුණ්‍ය කර්මයන්ගේ විපාක. අපාගත සත්‍යයක් ලබන්නා වූ දුක් විපාකත් කර්මයන්ගේ විපාක. දෙවියන් වශයෙන් ලබන්නා වූ ආයු වර්ණ සැප බලත් කර්මයන්ගේ විපාක.
බ්‍රහ්මයින් බවට පත් වෙලා ලබන්නා වූ ධාන සෝයත් කර්මයන්ගේ විපාක. එතකොට කර්ම කියන්නේ පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම සමානයි කර්ම. අන්න එහෙමයි කර්ම තේරුම් ගන්න ඕන. එතකොට එහෙමනම් අපි අර අහිංසක කෙනෙක් කර්ම කියන වචනේ පාවිච්චි කරන එකේ තේරුමක් නැහැ. ඔහු දන්නේ නැහැ ඒ පිළිබඳව. අන්න දැන් අපි මේ කර්මයේ තුන් ආකාරي විග්‍රහ කරපුවම කර්මයේ තේරෙවි ඔබට. අත්තිබික් වේ කම්මං කන්නං කන්න විපාකං. පුද්ගලයෙක් වශයෙන් සිතින් කයෙන් වචනෙන් පස්පව් දස අකුසල් ආනන්තර්ය අකුසල කර්මයන්ට අයත් දෙයක් කරයිද ඒ මොහොතේ. ඒ කිරීමේදී ඔහුගේ චේතනාව ලෝභයට, දේශයට, මෝහයට යටත් බැවින් අවසන් කරන්න ඔහුට බෑ. ඒක සිදුවීම අවසානයත් සමග අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු වෙනවා. ඒකට කියනවා අපුණ්‍ය කර්ම, කන්න කර්ම. කන්න කර්මයේ කවදාවත් සුඛ විපාක ලබා දෙන්නේ නැහැ. කුරක්කම් වපුරලා විවස්සන්න ලබන්න බෑනේ. මෙනේරි වපුරලා විවස්සන්න ලබන්නේ නැහැ. මෙනේරි වලට මෙනේරි අස්සන්න, කුරක්කම් වලට කුරක්කම් අස්සන්න. ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියලා. එහෙනම් ඒ කර්මයට මෙලෝ වශයෙන් ලැබෙන දුක් විපාකයක් තියෙනවා. ඊට එහා පැත්තට අන්න පුනර්භවයේදී පුනරුත්පත්තිය නෙමෙයි. දුක්ඛ විපාකම්. එහෙනම් ඒ දුක්ඛ විපාක කොහොමද බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ? පාප කර්මයේ චුති උත්පත්තියේ මොහතර පුනර්භවයට නැත්තම් පුනර්භවයේ ලබන මොහතර චේතනාවට આવොත් පවෙන් ඔබේ කය පරලෝක ගියේ නැතොත් පව් හේතුයේ ඵලයේ වශයෙන් පරලෝ යමක් තියෙනවා. දැන් සෝ නැත්තම් සෝ කියන්නේ ඔහු, සා කියන්නේ ඇය. ඔහු හෝ ඇය කායස්ස බේදෝ පරම්මරණ. ඔහුගේ කය බිඳිස මරණයෙන් පසුව දුග්ගතින් උප්පජ්ජති. එතකොට මේ දුගතිය ඔහුට ලබා දුන්නේ ඔහුගේ කය වචන නෙමෙයි, ඔහුගේ කර්මය. කය වචන පාවිච්චි කළේ පාප කර්මයට. ඒ පාප කර්මයේ විපාකයට ඔහු අහු වෙලා සසරට අහු වුණා. ඒ නරක කර්මය. අපි දන්න පාප කර්මය. පාප කර්මයෙන් ඉවත් වෙලා ජීවත් වෙන ඊට පස්සේ මව්පිය උපස්ථාන කුඹියක් ගොඩ ගැනීමේ සිට සිල් සමාදන් වීම හරහා, ශාසනය රැකීම හරහා, කටින පින්කම් දක්වා, චෛත්‍ය කොකත පෙළඳීම දක්වා විවිධ වර්ගයේ විචිත්‍ර පින්කම් කරනවා. පරෝපාකාරයේ මුල් කොටගෙන නැත්නම් ශාසනය මුල් කොටගෙන. එතකොට ඒවට අර පස්පව් දස අකුසල් ආනන්තරික අකුසල කර්මයන්ට මුන් වෙන්නා වූ චේතනාවක් නැහැ. ඒ නිසා ඒවට කියනවා කාමාවචර කුසල චේතනා කියලා. නමුත් ඒ චේතනාවත් අර පාප චේතනාවත් කර්මය, කුසල චේතනාවත් කර්මය. පාප චේතනාවට දුක් විපාක, කුසල චේතනාවට ලෞකික සැප විපාක. ඒක මා මේ පැහැදිලි කරන ධර්ම කර්ම වල විස්තර කරන්නේ පස්පව් දස අකුසල් ආනන්තර්ය අකුසල කර්මයන්ගෙන් වෙන්න කළ හැකි යම්තා ක්‍රියාකාරකම් සමාජයේ පවතීද. අලුතෙන් ක්‍රියාකාරකම් හදන්නත් පුළුවන්, අම්මලා තාත්තා හදලා දීලා තියෙනවා. ඒ කර්මයේදී මොකද වෙන්නේ? අර අනාගත විපාකයක් දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. අරකට කියනවා පව් සිද්ධ වෙනවා, මේකට කියනවා පින් සිද්ධ වෙනවා. ඒක විපාකය තුන් ආකාරයකට, හතර ආකාරයකට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. ඔය පුණ්‍ය කිරියවත් වෙන සූත්‍රයක පෙන්නනවා අඩු දාණයට අදි සීලයට, මධ්‍යම දාණයට මධ්‍යම සීලයට, ඉහළම දාණයට ඉහළම සීලයට කියලා මේක තුනට බෙදලා තිබෙනවා. අර අපි කතා කරා වූ කායස්ස වේදෝ පරම්මරණ වලින් පස්සේ මනුස්ස දෝබග්ගං කියනවා දුර්භාග්‍ය සම්පන්න උත්පත්තියට. ඒක පිටිපස්සේ තියෙන අඩු දාණයයි සීලයයි. මනුස්ස සෝබග්ගං කියනවා උපදිනකොටම ගෙවල් දොරවල් යාන වාහන මොකවත් නෑ බෑ කියන්නේ නැති දරුවපතක් ලබා ගත්තාම දරුවන්ට අම්මලා තාත්තලාගෙන් ලැබෙන. එහෙනම් එයා ඒ පිටිපස්සේ මධ්‍යම දානය සහ සීලේ විපාකය. ඊටත් වඩා ඉහළ මට්ටමින් දානය සීල විපාකය දිව්‍ය සහ වෙතන් නැත්නම් සදිව්‍ය ලෝක වලින් එකක උත්පත්තිය. එතකොට අපායට බලපෑවේ පාප කර්මය, මිනිසුන් අතර සහ දෙවියන් උත්පත්තියට බලපෑවේ කර්මය, පුණ්‍ය කර්මය. තවත් එකක් තියෙනවා මේ කන්නසුක්කං කන්නසුක් විපාකම් කියලා. ඔය එළුවා, ඇතා, ගවයා, අස්සයා වගේ සත්වයින්ට පිනයි පවයි දෙකම උදව් වෙනවායි කියලා. මිනිස්සු ජීවත් වෙනකොට පව් පින් දෙකම කරන අය ඉන්නවා. එතකොට පවෙන් පරලෝ ගිහින් මේ සතා වෙලා ඉපදුනහම කරපු පින් වලට විපාක ගවයා නම් හොඳට සලකනවා. සුනකයා නම් හොඳට නාවනවා, කවනවා, පොවනවා. ඇතා නම් හොඳට දලට කරඬු එහෙම දාලා දලට කොපු දාලා පාවඩවල එක්කලා යනවා. එතකොට ඒක බුදුන් වහන්සේ ජානුස්සෝනි සූත්‍රයේ පෙන්ලා තිබෙන්නේ අස්ථාන විපාක වශයෙන්
පාප කර්මයෙන් උත්පත්ති ලබා පිනට තමයි අර කෑම්බීම් ඇඳුම් ලබන්නේ කියන එක. මතක තබා ගන්න. එතකොට ඒක කලවම් කර්මය. නමුත් මේ සුක්ඛ කර්මය කියන එකේ තව දිගුවක් තිබිලා තියෙනවා. අපට අදාළ නැති නිසා ඒක විස්තර කරන්නේ නැහැ. ඒ කියන්නේ අප්පව් දසකුසල් වලට අයිති නැති පුණ්‍යක්‍රියාදත් නොවන ඊට එහා ගිය කුසලයක් තියෙනවා ධාන කුසල් කියලා. ආනිජ්‍ය කර්ම කියලාත් කියනවා. එතකොට ඒ ආනිජ්‍ය කර්මයක් උපත ලබා දෙනවා. මේ නිසා තමයි ආලාර කාලාමට උද්දකරාමපුත්තට බග්ගොට සිදුුනේ මෙතරම් ධාන ලැබලත් මිය ගිහින් බඹලෝ උපදින්න. දැන් අසිතේවත් කාලදේවල සම්බන්ධයෙන් කල්පනා කරලා බලන්නකො සිදුහත් කුමරාදේශ බලලා hina වෙනවා. පස්සේ අඬනවා. ඒ බුද්ධත්වයට පත්වීම දැක hina වෙනවා. නමුත් බුදු වෙලා දේශනා කරන ධර්මය අහන්න නෑ. ආ එතකොට බඹලෝ ගිහින් තාමත් එහෙ ඇති නිසා Tamanda වාසනාවක් නැති හින්දා අඬන්න උන. බඹලෝ ගිහිල්ලා බණ කියන්න පුළුවන් නම් ගිහින් කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. අපි හිතන් ඉන්නේ එහෙත් බණ අහන්න යන්න පුළුවන් කියලා. නෑ. ආයේ ඒ ධානයේ පිරිහි මෙහාට ඇවිදින් එනතුරු ආයේ බුද්ධෝත්පාදයක බුදුදහමක් ඔහුට වටහා ගන්න කාලයක් නැහැ. එහෙ ගිහින් නෙමෙයි මේක ලබා ගන්න මෙහෙන් අවබෝධ කරගන්න ඕන. ගියොත් විපාක විඳින්න වෙනවා. දැන් ඔබට තේරෙනවද කර්ම කියන්නේ පව් විතරක් නෙමෙයි සංසාරයේම කර්ම විපාක කියලා. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම සමානයි සසර. එහෙමයි සමීකරණයක් හදන්නේ. පාප කර්මයන්ට සතර අපාය, පුණ්‍ය කර්මයන්ට සප්තකාම ස්වර්ගය, ධාන කර්මයන්ට බඹලෝ 20 එකතු කරපුවාම 20යි 7යි 27යි 4යි 31යි. ඒ 31 තියෙනවා නෙමෙයි පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කරපු අයට ඒවට අදාළ ඒවට යන්න වෙනවා. හදාගෙන යනවා. තියෙන එකකට පාතබනවා නෙමෙයි හදාගත්තොත් යන්න වෙනවා. එහෙමනම් මේ කර්ම කිරීම තුළ ඇයි යන්න වෙන්නේ? විපාකයකට බැඳෙන නිසා සහ කර්ම කියන වචනේ උපාදානයේ ඇතුලේ සිදුවෙන නිසා. ජාති මරණ කෙනක් දෙන්නේ උපාදානින් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. කර්මත් එක්ක අපට උපාදානය නම් වූ පමාවක් සිද්ධ වෙනවා. ඒක සංසාරේ කරගත්ත කාරණයක්. ඔන්න එතකොට මේ අපි කතා කළේ කර්මය කියන එක පිළිබඳව. දැන් ඊට පස්සේ ඒක තව වචනයක් තියෙනවා උපත මරණය. අපි මරණය කතා කරලා ඉමු. අපට මරණය ගැන ලදරුවෙකුට ලදරු වයසේදී තේරෙන්නේ නැහැ. අනතුර තමයි අපට ජීවිතං අනියතං මරණං නියතං කියලා මතක් වෙන්නේ. එහෙම නැත්නම් අපේ ඥාතියෙක් මිය පරලොව ගියාපුවාම නිසල දේහයක් උඩුකුරුව සායනය කරලා ගෞරව දක්වනවා. මතක වස්ත්‍ර පූජා කරලා ආදාහනේ බුම දානෙට ගෙනියනවා. මේකට මරණය කියලා කියනවා. ඒක පුද්ගලයාගේ මරණය. මේ මරණය බුදුරජාණන් වහන්සේ නම් කරනු ලබන්නේ සෝ කායස්ස බේදෝ පරම්මරණා කියලා. කය විදී සිදුවෙන මරණය කියන එක. මේ කය විදී වෙන මරණය කියලා දේශනා කළේ ඇයි කියලා මම ඉතින් පොත පෙරලාගෙන කල්පනා කරනවා. එහෙමනේ අපි මේවට අර්ථයක් සපයන්නේ. එතකොට එහෙමනම් කල්පනා කරනවා කය නොමිදීත් සිදුවෙන මරණයක් තියෙන්න ඕන. අන්න මේ ජීවිතය තුළ තව මරණයක් තියෙනවානේ. අර මරණය පිළිබඳව සතිය නෙමෙයි මරණ සති කියලා කියන්නේ. දැන් අපි හිතනවා මේ ජීවිත අවසානයේ මැරෙනවා. ඒ ගැන දැන් කල්පනා කරගෙන ඉන්න එක මරණ සති කියලා. අන්න තව වැරදි අවබෝධයක් මේ සමාජයේ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මරණ සති බික්කවේ භාවේත අමතෝ ගදාමත පරියෝසානා. බුදුන් වහන්සේ වදාළ පරිදි මරණ සතිය භාවිතා කරන්න පුළුවන් නම් නිවනට බැසගත්තේ වෙයි, නිවන් කෙලවරකට ඇත්තේ වෙයි. බණ තේරුම් ගත්තේ නැතුව අනාගත මරණය ගැන හිතන කිසිවෙකුටත් ඒ නිවන කෙලවර කොට ඇත්තේ වෙයි, නිවනට බැසගත්තේ වෙයි තැනට යන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතය තුළ තව මරණයක් සිද්ධ වෙනවා. ඒකට සිහිය තියෙන්න වෙනවා. මම මේ මරණය කියන පදේ පැහැදිලි කරන්න හදන්නේ. ඒ නිසා ඒ ජීවිතාවසානයේ මරණය සිද්ධ වෙන වෙලාවට අපිට කරන්න දෙයක් නැහැ, පරලෝ යන්නයි වෙන්නේ. ඒක අපි දන්නෙත් නැහැ මැරෙන බව. නින්ද යන මිනිස්සු දැනගෙන නිදාගන්නේ නැහනේ. බලන් ඉන්න අය වෛද්‍යවරු නැත්නම් මව්පියන් තමයි අනිත් අය තමයි අත් දෙක පිය වෙනකොට මැරුණා කියලා කියන්නේ. නිසා ඒ මරණයට සතිය නෙමෙයි මරණ සති කියන්නේ. මේ ජීවිතය තුළ තියෙනවා සිතින් කයින් වචනයෙන් අරමුණෙන් අරමුණට ඇතිවීමක් නැතිවීමක් නැත්නම් මරණයක්. නමුත් ඒ මරණය අපි දකින්නේ නැහැ. අපි මව් කුසෙන් බිහි වී ජීවිත අවසානයේ දක්වා මේකේ ඉන්න පුද්ගලයෙක් දකිනවා. එඳ අපට ආත්මයක් තියෙනවා ජීවිත පුරාම ගෙනියන එක්කෙනෙක් ඉන්නවා කියන්නේ.
බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්නකොට සිත පිහිටනවා. සිත අරමුණු රසය විඳිනවා. නමුත් සිත හටගත්ත ගමන් නැසෙනවා. අන්නේ සිත හටගත්ත ගමන් නැසෙන එක තමයි ලහු පරිවත්තන් නැත්නම් වහා නැසෙනවා සහ එක මරණයක්, ක්ෂණික මරණය. ඒක ජීවිතය තුල තියෙන මරණ. අර අපි කතා කරන ඔය මරණයෙන් එහා පැත්තට ආගමික වෙනස්කම් කරන්න රටේතට විවාදයක් ඇති වෙලා තියෙන එක සම්මුති මරණය. ගොයන් ගහ ගෙදර ගෙනියන්නේ නැහැ, කමති දාලා යනවා. නමුත් ඊළඟ කන්නේ කමතිදී ගොයන් ගහ නෙමෙයි පැල කරන්නේ බීජ ඇට. බීජයෙන් තමයි පැල වෙන්නේ. ඒ වගේ මිනිසා විසින් රැස් කරන්නා වූ කර්ම බීජ ද්‍රව්‍ය නෙමෙයි. ඒවා තමයි මේ අපාය තුල, කාමසුගතිය තුල, බඹලෝ තුල පැලවෙන්නේ. කර්ම විපාක. සංසාරේම කර්ම විපාකනේ. අනිකයි තේරුම් ගන්න ඕන. එතකොට එහෙමනම් අපට බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් විවිධ දාන සීල භාවනා ක්‍රම මගින්, එහෙම නැත්නම් විවිධ ආගම් මගින් මේ පව ඔස්සේ, පින ඔස්සේ, ධානය ඔස්සේ කර්ම රැස් කරලා හතර ඇවිදින්න පුළුවෙනි. මතක තබා ගන්න. එතකොට අපි කතා කළා කර්මය, මරණය, ඊළඟට උත්පත්තිය, උපත, ඉපදීම. ඉපදීම කියන වචනය අපි පාවිච්චි කරන්නේ දැන් සිද්ධාර්ථ කුමාරයාගේ ලුම්බිනි සල්ලියනේ බිහිවීම, උපත. එහෙමයි අපි කතා කරන්නේ. ඒ නිසා අපිටත් අර මව්කුසකින් බිහිවීම, ජන්මය, ජන්මපත්‍රයක් හම්බෙන වෙලාවකොත් එක්කලා ඉපදීම කියලා කතා කරනවා. මේ ඉපදීම සිදුවෙන විදිය සාමාන්‍ය කෙනෙකුට හොයාගන්න නම් අමාරුයි. නමුත් මේ ඉපදීමේ මම දකිනවා මව්කුසක ඉපදීමේදී කයක් හැදෙන බව සහ මව්කුසක නැතුව උපදින ඒවට උපපාතික කියන බව. ඔය പ്രേත භූත දිව්‍ය කියලා කතා කරන උත්පත්ති වලට ඝන කයක් නැත්තේ මව්කුසක උපතක් ලබන්නේ නැති බැවින්. ඔය සමහර කතන්දරවල තියෙනවා සද්ධර්ම රත්නාවලිය එහෙම මේ අමගහක් කැටේ ඉපදුනායි කියලා උපපාතික කියලා නමක් තියලා. ඒ ඉතින් ඒක ලියනකොට වරද්දාගෙන අමගහක් කැට උපදින්න නෙමෙයි ඕනේ. ඔය දැනුත් ඔය බෝක්කුවස්සේ දරුවෝ දාලා යන්නේ. කවුරු හරි කාන්තාවක් දරුවක් දාලා ගිහින් එයා ගන්න ඇති. එතකොට අම්මෙත් තාත්තෙක් නැති නිසා උපාති කියලා හිතන්නේ ඇති. එහෙම නැතුව එහෙම නිකන් ගහක් යට පහළ වෙන්නේ නැහැ. මව් කුසක් ඇතුළේ මාස 9ක් ඉන්නම ඕන දරුවෙක් කොහේ හරි. බීකර මේ පරීක්ෂණාලයක් තුල හරි. ඒක තබා ගන්න. නමුත් මේක තේරෙන්නේ නැති අය මේ මව් කුසක් තුල කලලේ හැදෙන හැටි තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා මම මේ ඉපදීම ගැන කතා කරන්න මේ වචනේ ගත්තේ. බලන්නම ඉන්න මෙහෙම එතන ඈතට යන්නේ නැතුව කල්පනා කරන්න. ඔබ සෞඛ්‍ය විද්‍යාව හෝ ජීව විද්‍යාව වැනි වශයක් හදාarලා තියෙනවා නම් වැඩ කරලා මහන්සිලා නිදාගත්ත මිනිස්සයාට නිින්දේදී අවදි වෙනකොට මොකද වෙනවයි කියලා පෙන්නන්නේ. ගෙවි ගිය කොටස් අලුතෙන් නිර්මාණය වෙනවයි කියන්නේ. කොහොමද ඒ වෙන්නේ? කය නිදි. සිත නිදි නැහැ. දවල්ට කයෙන් වාහනයක් දෙලෙව්වේ, දවල්ට කයෙන් තැපැල් ලියුම්ද බෙදුවේ, දවල්ට කයෙන් අරක්කුද විකුන්නේ. මේ කරපු යහපත් හෝ අයහපත් කාරණා සිතින් කරනවා දකින්න. දවල්ට සිතින් කරන දේවල් කය වචනට දෙනවා, නිින්ද ගියාම සිතින් කරන දේවල් කය වචනට දෙන්නේ නැහැ. මගේ ළඟ සොරුතල්ලු වගේක් ඉන්නවා. උන්ට නිින්ද ගිහින් ඉන්නවා මම දකිනවා. වෙලාවකට නිින්දෙන් බුරනවා. නිින්දෙන් වෙලාවට කකුල් දෙකම දිය වෙනවා. ඒ කියන්නේ ඔහු මට පේනවා නිදාන හිටියට දුවනවා හීනෙන්. අර කකුල් දෙක පොඩ්ඩක් හෙල වෙන්නේ. අන්න එහෙම සිතින් ක්‍රියා කිරීමේදී ඊට අදාළ රූප හැදෙන නිසා තමයි අර ගෙවි ගිය කොටස් එළි වෙනතුරු දරුවෙකුගේ නැත්නම් මියගේ නිදාගෙන ඉන්න පුද්ගලයෙකුගේ කයේ හැදෙන්නේ අලුතෙන් සෛල නිර්මාණය වෙන්නේ. මෙන්න මෙහෙම මානසික ක්‍රියාවලියක් නැතුව මව් කුසක දරුවෙක් හැදෙන්නේ නැහැ. අම්මයි තාත්තයි දෙන්න එකතු වුණ පමණින් දරුවෙක් හැදෙනවා කියලා කුරාණයේ තිබුණට බුදු සමයේ මාතා පිතුන්නම් උතුණී හෝති කියලා තියෙනවා. එමමන මාතා උතුණී හෝති මව්පියන්ගේ එකතු වීම දෙවෙනි එකට පෙළලා තියෙනවා. තුන්වෙනි එකට ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති කියලා තුන්වෙනි කාරණයක්. තුන්වැන්නෙකුගේ පැමිණීම. ඒ තුන්වැන්නෙකුගේ පැමිණීම කියලා කියන්නේ ඔබ මේ ලෝකයේ ඉඳලා නිින්ද ගියාම නිින්දේ ඔබේ සිත ක්‍රියාත්මක වෙනවා වගේ මිනිස්සෙක් මේ යනකොට කරගත්තා වූ කර්ම ශක්ති ටික. එතන සිතුවිලි පරම්පරාවේ මනෝ ලෝකේ ඒක බද්ධ වෙනවා මව් කුසට. දැන් මවගෙන් ආහාර ලැබෙනවා පෙකිනුවල ඔස්සේ අර මනෝ ලෝකේ පුද්ගලයා කරපු කටයුතු කරනවා.
යනවා එනවා කනවා බොනවා දුවනවා පලිනවා ඒවට අදාළ කය අන්න කය තුළ නිර්මාණය වෙන්නේ ඇතුළත සිතුවිලි වලින් මේ ක්‍රියාත්මක වෙන නිසා. ඒ නිසා ඕනෑම කයක් මව්කුසක හැදෙන්නේ එබඳු සිතුවිලි රටාවක් මවට අයිති නෙමේ Tamanට ආවෙනික වෙනම සිතුවිලි රටාවක් තුල මාස 10ක් සැරිසරන නිසා. මෙහෙනම් පැය 5කින් 6කින් නිින්ද ගිහින් අවදි වෙනවා. ඒ මාස 10ෙම අවදියක් නැහැ මනෝද්වාරයේ. මනෝද්වාරයේ විසින් පංචද්වාරය හදයි පංචද්වාරය හදාගෙන එළියට එයි. පංචද්වාරයෙන් අරමුණ අරගෙන මනෝද්වාරය හදයි පංචද්වාරය අතහැර මිය ගොස් මනෝද්වාරයෙන් නැවත කයක් හදාගනි. මේවා සාමාන්‍යයෙන් පොතපත්වල පවතින්නේ නැහැ, පැහැදිලි වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය සාමාන්‍ය සිත විතරක් සිත ගන්න නැතුව කය විතරක් පුද්ගලයා වශයෙන් උගන්වන ආගම්වල මේක විස්තර කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේක කයි සිත දෙකකට බෙදලා මනෝපුබ්බංගමා ධම්මා නැත්නම් සිත මුල් වෙන හැටි තේරෙන්න වෙනවා. අන්නේ තේරුම් ගත්තාම පුළුවන්කමක් තිබෙනවා මේ කියන ආකාරයට. එහෙනම් උපත සිදු වෙන්නට හැම විටම අතීත කර්මයක විපාක වාරයක් තිබෙන්න ඕන. මනෝද්වාරයේ Tamanට අදාළ කටයුතු කෙරෙන්න වෙනවා. හරියට නිකන් කෑලි කෑලි එකතු කරලා අංගනයක් තුල වාහනයක් හදනවා. ඒ වාහනේ හදනකම් වාහනේ පණ ගන්නන්න බෑ. කෑලි කෑලි අඩුයි. හදලා ඉවර වෙලා එළියට දාපුවම පණ ගන්නන්න පුළුවන්. අන්න ඒ වගේ මේ හදලා ඉවර වෙනකොට මාස 9ක් 10ක් ගත වෙනවා. දැන් එහෙනම් ස්වයංක්‍රීයවම එළියට එන්න ඕනයි කියලා තීරණය කරනවා ගර්භාෂයෙන්. ආවහම වෙකනිවල කැපීමක් සමග ප්‍රසාද පිහිටනවා. ඇසේ කනේ නාසයේ දිවේ කයේ අන්න මනෝද්වාරයේ වැසී පංචද්වාරයට අරමුණු වෙන වෙලාව. එතෙන්දි පණ එනවා හැම නෙමෙයි. එතකල් මනෝද්වාරයක් තිබුණා. මනෝද්වාරයෙන් කය හැදුනා. දැන් මනෝද්වාරය වෙනකොට කායද්වාර විවෘත වෙලා ලෝකේ අරමුණු ගන්න පටන් ගන්නවා. තාමත් දරුවෙකුට ලෝකේ අරමුණු නැති නිසා නිින්ද ගියාම පැය සංඛ්‍යාව වැඩි. පැය 24න් 18ක් විතර නිදා ගන්නවා. තව අම්මා අඳුරන්නේ නැහැ, තාත්තා අඳුරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ. මොකක්වත් මෙහි ලෝකෙ මුකුත් දැනගර නැහැ. නිින්දෙන් දරුවෙක් අඬනවා නම් හරි hina වෙනවා නම් හරි ඒ අතීතේ කම්පාවටපත් වෙනවා නම් අතීතේ පාපයක් ඇවිදින්, hina වෙනවා නම් අතීතේ යහපත් දෙයක් ඇවිදින්. මානව ලෝකේ තියෙන කාරණාව. මනෝ ලෝකේ තියෙන කාරණාවට දක්වන ප්‍රතිචාරය තමයි අපිට තොල් දෙකෙන් හා මූණෙන් පේන්නේ. මතක තබා ගන්න. ඒ නිසා උපතක් සඳහා මෞකසක් ලැබුණොත් ඒකට අදාළ අතීත කර්ම ශක්තියක් තියෙන්න ඕන. ඒවත් මනෝ ලෝකයක් තියෙන්න වෙනවා. ඒ මනෝ ලෝකේ තේරුම් ගන්න හොඳම විදිහ තමයි අපි බාහිර ලෝකෙක හිටියට නිින්ද ගියාම නිින්දේ අපට මනෝ ලෝකයක් තියෙනවා අපට ආවේනික. ඒ නිසා ඒ උපතේදී එහෙමනම් අර කර්ම තමන් රැස් කළා වූ අතීත කර්මවල විපාකයේ තමයි කය. නැත්නම් මේක මම වසර 50ක් විතර කිස්සේ කියවපු ලිපි වලින් මෙන්න මෙහෙමත් දකින්න පුවත්පත් ලිපි වල. යම් යම් අයට ඉපදුනහම එක අතක ඇදයක් තියෙනවා. තව තැනක විශාල ලපයක් තියෙනවා. තව කකුලක විශාල කොරයක් තියෙනවා. මේ වගේ විවිධ අඩුපාඩුකම්. අපට හේතු හොයන්න බෑ. මොකද්ද මේ අසාධාරණත්වය? හැමෝම මව්කුසක දරුවන් නම් එක විදිහට උපදින්න ඕන නෑ. සමහර විට මවගේ පියාගේ රූප ලක්ෂණ උස මහත ඥානම වශයෙන් එන්න පුළුවන්. Tamanට ආයෙනික වෙන පැත්තකුත් තියෙනවා නේද? හොඳයි මෙහෙම හිතන්න බැරිද ඔබට? යම්කිසි පුද්ගලයෙක් පිහියනුම් කාලා රෝහලේ ඉන්නවා. තද තුවාලයක් තියෙන. දැන් වේදනාව විඳලා මේ යන්නේ. එතකොට ඔහුට මේ වේදනාව තදින් උපාදානය වෙලා තිබෙන්නේ. නින්දෙදිත් ඒකයි. එහෙනම් ඔහු මේ නින්දට වැටෙනකොට වගේ මරණයට වැටෙනකොට මේ වේදනාව ලෝකෙට ගියේ නම් ඔහු මාස 10ක් තිස්සේ මේ වේදනාව හිතින් විඳින්න වෙනවා. කයේ තිබුණ වේදනාව හිතට දැනුණා වගේ හිතේ විඳින වේදනාව ආපහු කය හදනවා. ඒක තමයි අර තුවාලෙ තිබිච්ච දන කැරලක් හැදෙන්නේ. මට මතකයි එක පුද්ගලයෙක් පිහියකින් ඇනලා කෙනෙක් ඝාතනය කරලා තිබුණා. මේ පුනර්භවයේ කතාවල මේවා තියෙන්නේ. ඊළඟ ජීවිතේ බලපුවම මේ අත හීන් වෙලා. අර පිහිය පාවිච්චි කරපු අත මම මේ අපරාධය කළා නේද කියලා දුක් විඳින්න ඇති, යකම්පා වෙන්න ඇති. ඒ නිසා අත හීන් වෙලා හැදෙනවා. ඒ නිසා මේ අපේ ඇස්කම් නාස දිවකය ඉන්ද්‍රියන්ගේ තිබෙන්නා වූ වෙනස්කම් පවා අර අතීත කර්මවල විපාකයක් වශයෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ චරිත විග්‍රහ කරමින් නෙළුම් මලක් වගේ ලස්සන කාන්තාවක් උනේ කොහොමද? දානේ හම්බුනේ කොහොමද? ඒ වගේම එව පෙන්වන්නේ අඩුපාඩු වඩගින්නේ ඉන්න උනේ ඇයි කියලා පෙන්වලා තිබෙන්නේ. රහතන් වහන්සේලාට බව රහත් බව තිබුණාට බඩගින්න ඉන්න වෙච්ච අවස්ථා තිබෙනවා. ආහාර හොයන ගියාපම ආහාර හම්බෙන්නේ නැති අවස්ථා තියෙනවා. හොයාගෙන නැතත් ළඟටත් හම්බ වෙන අවස්ථා තියෙනවා. එක එක් පුද්ගලයා සතු පැරණි විපාක වාරය. ඒ නිසා
අපි මේ කතා කළේ උපත කියන එක සම්බන්ධයෙන්. එතකොට උපත සම්බන්ධයෙන් කතා කරන්න ඕන මෙන්න මෙහෙම. මේකට කියන්නේ පුනබ්බව. පුනරුත්පත්ති නෙමෙයි. පුන කියන්නේ නැවත, උත්පත්ති කියන්නේ හට ගැනීම. මේ පුනරුත්පත්ති කියන වචනේ ඉන්දියාවේ තිබුණේ අපිට සම්බන්ධව නෙමෙයි, Hindu දහමට සම්බන්ධව. ඔවුන් ආත්මය විශ්වාස කළා, ආත්මය පරලෝ යනවා කියලා කල්පනා කළා. ඒ නිසා මෙහෙන් එහාට ගිහින් ආත්මය ඉපදුනොත් පුනරුත්පත්තිය. බුදු සමයේ මෙහෙන් එහාට කවුරුත් යන්නේ නැහැ. පව් වලට විපාක, පින් වලට විපාක, ධාන වලට විපාක, කර්ම විපාක. ඒ නිසා ඒක පුනබ්බව. පුන නැවත වීමක්. කරපු එක නැවත වීමක්. එතකොට එහෙනම් අපි ලබන්නේ පුනර්භවයක්. පුනර්භවය ලබන්නේ මොනවෙන්ද? පාප කර්මයෙන්, පුණ්‍ය කර්මයෙන්, ධාන කර්මයෙන්, කර්මය සහ පුනර්භවය. එහෙනම් අපට නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පුනර්භවය ලබන කර්ම කරලා බෑ කියන එක තේරුම් ගන්න තරම් බෞද්ධයෝ දැනුවත් වෙන්න වෙනවා. ඒකෙන් යහපත් ක්‍රියාකාරකම් නතර කරන්න කියලා කියන්නේ නැහැ. අපි දැන් කතා කළේ මෙතන මේම කාරණා කීපයක්. තව අන්තිම එක මම අන්තිම මිනිත්තු කීපයක් තුළ පැහැදිලි කරන්න ඉස්සෙල්ලා තවත් ඔබට ඕන වුණා මරණය කියන එක පැහැදිලි කරගන්න. ඔබට මතක තියෙනවද පටාචාරා හෝ කිසා ගෝතමය සම්බන්ධයෙන් මේවා කියවලා තියෙන අවුරුදු 50කට ඉස්සරලා. දැන් මේවා කියවන්න වෙලාවක් නැ නිසා මතකේ වර්ධින්න පුළුවන් සමහර විට. පැවිදි වූ ඇය පහනක් පහන් දැල්ලක් අරමුණු කරගෙන භාවනා කරනවා කියලා කතාවේ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ ආලෝකයක් මව ඇයට අවබෝධයක් කවා දෙනවා. ඔබගත් අරමුණ එසේ මේ ලෝකෙහි ෂණික මරණත් සන්තති මරණත් හැර කිසිවක් නැත. ඒ ලෝකෙ කියන්නේ බාහිර නෙමෙයි. ඔය ඔබේ හිතට පහළ වෙන අරමුණවල. ඒ කියන්නේ අරමුණක් පාසා ෂණිකව සහ චිත්ත වීතියක් වශයෙන් සන්තතිය මරණයක් අපි ළඟ සිදු වෙනවා. එහෙනම් අපට මව් කුසෙන් ජීවත් වීමේ උපත, ජීවිතාවසානයේ මරණය සම්මුතිය තියෙන එක. දැන් බලන්න අර මේ ගීතය අරගෙන ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ. අන්න ඒක ඇත්ත. මව් කුසෙන් බිහි ජීවිතාවසානය දක්වා ඉන්න කාලය තුල ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මැරි ජීවත් වෙනවා නම් දසදහස් වරක් ඉපදෙනවා, මැරෙනවා නේද? අන්න එහෙම අපේ ජීවිතය තුළ ජීවිතය එකක් වුණාට අරමුණෙන් අරමුණට මරණයක් තියෙනවා. ඒකට කියනවා ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම. කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්හි, දිරණ කල්හි සහ මේ යන කල්හි මොහොතක් පාසා ඔබද උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය. දැන් ඔබේ වචන කර්මය, මරණය, ඉපදීම කියන වචන ඔස්සේ තමයි මට මේක විග්‍රහ කරන්න වෙලා තිබෙන්නේ. එතකොට එහෙමනම් ඉපදීම කියන වචනේ ජීවිතය තුලක් තියෙනවා. අර මෞකසකින් මිහිපෙන එක පුනර්භවය කියලා කියනවා. එහෙනම් පුනර්භවයක් සඳහා අනිවාර්යෙන්ම මෞකසක් තුල කයක් හදන්නට අවශ්‍ය කර්ම ශක්තියක් එතෙන්ට එකතු වෙන්න වෙනවා. ඒකට තමයි තුන්වන්නාගේ පැමිණීම කියන්නේ. මෙහෙන් කවුරුවත් එහාට යන්නේ නැහැ. අතක තබා ගන්න වෙනවා. එහෙම නැත්නම් විඥානයක් මෞකසට බැසගනී කියන සිංහල පරිවර්තනයට අදාළව යමෙක් එතෙන්ට යනවා කියලා හිතන්න එපා. ඒ විඥානයක් මෞකසට බැසගනින්න කියන එක අර ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති කියන පදේ සිංහල පරිවර්තනයේ දෝෂයක්. අපි එකෙන් හිතා ගන්නවා මෙහෙන් එහාට කවුරු හරි යනවා කියලා. නමුත් කර්ම ශක්තියක් සම්බන්ධ වෙනවා. එහෙනම් කර්ම රැස් කිරීමෙන් පව්පින් ධාන ඔස්සේ සසර ඇවිදින්න පුළුවෙනි. මතක තබා ගන්න. එහෙනම් සසර ගමන නිමා කරන්න ඕන නම් වෙන කර්මයක් හොයන්න වෙනවා. කර්ම ඔච්චර නෙමෙයිනේ තියෙන්නේ. මේක තේරුම් ගන්න වෙනවා. අපි තව චුට්ටක් නැත්තම් තව ටිකක් බලමු මරණය. මේ මොහොතින් මොහොත මරණය කොහොමද තේරුම් ගන්නෙ? තරහව ඇති වෙනවා, යාළුවෙක් දැක්කම තරහ අයින් වෙනවා. තරහ වෙලා ඉන්නවා, ස්වාමින් වහන්සේ දැක්කම තරහ අයින් වෙනවා. එහෙම නැත්නම් කලබල වෙලා ඉන්නවා, ස්වාමින් වහන්සේ දැක්කම නිස්සබ්ද වෙනවා. එහෙම නැත්නම් තව ඒ වගේ එක එක හැඟීම් තියෙනවා. නමුත් ඒකට අදාළ දේවල් හිතින් අයින් වෙනවා, පැහැදීමක් ඇති වුණාම. එතන සිතුවිලි මැරෙන නිසා. ශෝකයෙන් ඉන්නවා, ජයග්‍රහණයේ ආරංචියක් හම්බුනහම උඩ පනිනවා ශෝකේ නැතුව. දුකින් ඉන්නවා, එහෙම නැත්නම් සතුටින් ඉන්නවා, හදිසි මරණයක් ආරංචි වුනහම ශෝකේ උපදිනවා. එහෙනම් ඔබ තුල ඒ දේවල් උපදින බව තේරෙනවා. ඒකත් උපතක්. උත්පත්ති.
ඒ කියන්නේ uppannං කාම විතක්කං, uppannං ව්‍යාපාද විතක්කං, uppannං විහිංසා විතක්කං කියලා කියන්නේ මව කුසෙන් උපදිනවා කියන එක නෙමෙයිනේ. හදවතේ හිතේ උපදින දේවල්. එහෙම උපතකුත් තියෙනවා. දැන් එතකොට එහෙමනම් අපිට මේ මරණය මේ මොහොතේ මැරුණට අර දැන් මට ඔක තේරුම් ගන්න පුළුවන් විදියක් මෙහෙමයි තියෙන්නේ පැහැදිලි කරලා දෙන්න. විදුලිය සම්බන්ධ කරලා තිබෙනවා. දැන් අපිට විදුලි බල්බයක් නොනිවි දිගටම දැල්වී තියෙනවා පේනවා. ඔබ මේ පරිපත සම්බන්ධතාවයේ කැඩුවොත් තිබෙනවානේ. හොඳයි විදුලිය යන හිට්ටොත් ඕන වෙලාවක නිවෙන්නේ නැද්ද? ඒකෙන් පෙන්වන්නේ දැනුත් මේක නිවෙනවා. නිවෙන්නේ තියෙන විදුලිය ආපහු විදුලිය එනවා. අතට පරතරයක් හොයන්න බැරි නිසා දිගටම දැල්වී පේනවා. ස්කන්ධ පංචකයෙන් පංචකයට මිය යනවා ඊළඟ එක එතනම උපදින නිසා ඒ ස්කන්ධ පංචකයාගේ මරණය දකින්න බෑ. මව් කුසේ සිට බිහි වුණ තැන මැරෙන තක්කාම ජීවත් වෙච්ච කෙනෙක් අපට පේනවා. පේනොනට ඇත්ත සිද්ධිය අරකයි. ඒ නිසා ජීවිතයේ මෙහෙම ස්කන්ධ පංචකයෙන් පංචකයට උපතක් මරණයක් ජීවිතවල සිදු වෙනවා. හොඳයි මරණය සිදු වෙන්නේ කාටද? මම දකින්නවා පව් කරන්නාට මරණය තියෙනවා, පින් කරන්නාට මරණය තියෙනවා, ධානලාභියාට මරණය තියෙනවා. බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට ජීවිත අවසානයේ අපට ශරීරය බිඳුනට පෙනුනට මරණයක් නැහැ. ඇයි? මම උපුටා දක්වන සූත්‍රයක් තියෙනවා අපට. වාද විවාද වලට කැමති විවිධායකගේ දර්ශන වලට සවන් දෙන්න කැමති වච්චගොත්ත බමුණා එක එක ආගමික නායකයන් කියන දේ අහගෙන ඉඳලා ඔවුන් කියපු දේ සහ බුදුරජාණන් වහන්සේ වදාළ දේ අතර වෙනස දැකලා ඔක අහනවා. මේ ශාලාවට එන ආගමික නායකයෝ ඔවුන්ගේ ගෝලියෝ මැරුණාම උපන් තැන් කියලා යනවා. ඔබ වහන්සේත් එහෙම ආගමික නායකයෙක්. ඔබ වහන්සේ හැබැයි ඒ වුණාට ඔක්කොම උපන් තැන් කියන්නේ නැහැ. සමහර අය උපන් තැන් කියනවා, අනිත් අය කෙලෙස් නැති කරගත්ත දුකින් මිදෙනවා කියනවාම කොහෙද ගියේ කියලා කියන්නේ නැහැ. ඔබ සැක කරන්න ඕන තැන තමයි බ්‍රාහ්මණය සැක කළේ කියලා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දීලා තියෙනවා. වච්චගොත්ත බමුණට වඩා බණ දන්නේ නැති අපේ අයට මේක අදාළයි. මරණයෙන් පස්සේ උපත සිදු වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. සෞපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි. මහන් බ්‍රාහ්මණය උපාදාන සහිත කෙනාට මම උත්පත්ති පනවනවා. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් එහෙනම් අපිට අලුතෙන් වචනයක් එකතු කරගන්න වෙනවා. උත්පත්ති උපදින්න හේතු වෙන්නේ පව් නම් පව් උපාදානය වීම නිසායි උත්පත්ති සිදු වෙන්නේ. උත්පත්ති සිදු වෙන්නේ පිනෙන් නම් පින උපාදානය වීම නිසායි උත්පත්ති සිදු වෙන්නේ. උත්පත්ති සිදු වෙන්නේ ධානයෙන් නම් ධාන උපාදාන වීම නිසා තමයි උත්පත්ති සිදු වෙන්නේ. අන්න මේ කර්ම රැස්වීම කියන එකේ ඊළඟ අර්ථය තමයි උපාදාන වී අවසන් වීම. එහෙනම් ඉතින් අපේ පොතේ දැනුමට දහම් පාසලෙන් ඉගෙනගත්ත බුදු දහමේ දැනුමට එහා ගිය මේ සත්වයාගේ ජාති මරණ උපාදානය නිසා සිදු වෙන්නේ. උපාදානයේ පවුද පිනද ධානයද ඊට අනුව වෙනස් වෙනවා. එතකොට අන්න මරණය සිදු වෙන්නේ උපාදාන තියෙන අයට. සාමාන්‍ය සමාජය පිළිබඳ විමර්ශනයක් කරලා බලන්න. මව්පියන් දූ දරුවන් ඉඩකඩම් රැකියාව යම් යම් සම්පත් උරුම කරගත්ත අය කැමතිද මරණයටපත් වෙන්න? නෑ, තව ජීවත් වෙන්න කැමතියි. ඒ හේතුව ඔහුට තවදුරටත් ඒවායේ විපාක විඳින්න නැත්නම් ඒවා අවශ්‍ය නිසා, ජීවිතයක් අවශ්‍ය නිසා. ඒ තමයි අර තමන් මම කියන හැඟීමෙන් කර්ම කොට ගත්තා වූ අනාගත පැවැත්මක් ඕන නිසා. අනාගත පැවැස්ම කවුරුත් හදලා දෙන්නේ නැහැ. තමන්ගේ පවේ සහ පිනේ සහ ධාන විපාක වශයෙන් හදලා දෙන්නේ. එහෙනම් ඒ හදලා දෙන්නේ උපාදානය විසින්. අන්න මේ කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම, පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම කියන කර්ම උපාදානයේ මත සිදු වෙන්නේ. ඒ උපාදාන ඇති අයට තමයි ජාති මරණ, අපායේ හරි, මනුස්ස ලෝකේ හරි, දිව්‍ය ලෝකේ හරි, බ්‍රහ්ම ලෝකේ හරි උපදින්නේ උපාදාන තියෙන අය. මේ කර්ම තුන සම්බන්ධ වෙන්නේ උත්පත්තියට. සාමාන්‍යයෙන් ඕනනම් ඕක අපට අර මරණය කියන වචනේ පැහැදිලි කරන්න ඕන නිසා පැහැදිලි කරන්නම්. ජීවිත අවසානයේදී අර අරමුණෙන් අරමුණට සිදුවෙන මරණයේ අවසන් මොහොතේදී කයේ ලැබෙන ශක්තිය නැති නිසා අවසන් ස්කන්ධ පංචකයක් පහළ වී නිමා වෙනවා. ඒකට කියනවා ස්කන්ධයන් බිඳුනේ වෙයි. ඉන්ද්‍රයන් බිඳුනේ වෙයි කියලා. මරණය කියන එක බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ මේ ඉන්ද්‍රයන් නැත්තම් ඇහැ කන නාසය දිවකය අරමුණු ගන්න පුළුවන් හැකියාවෙන් බිඳෙනවායි කියලා.
ඔබ කල්පනා කර කර ඉඳලා පස්දොර වහගෙන නින්දට යනවා වගේම වැඩක් තමයි මරණය කියන්නේ. පස්දොර වහගෙන නින්දට ගිහින් ආපහු ඒ දොර ඇරලා පස්දොරට එන්න පුළුවන් මෙහාට. ඒ මනෝද්වාරයක් තියෙන නිසා සහ මනෝද්වාරයෙන් මෙහාට එීමක් තියෙන නිසා. මරණයේදී සිදුවෙන්නේ අන්නේ වගේ පස්දොර වැහිගෙන ගිහින් මනෝද්වාරයට වැටෙන එක. ඒ මනෝද්වාරයට ගැලපෙන තරක් හම්බ වුණොත් ගවයා සුනකයා යථාස්වයා මව් කුසක් තුල පුනර්භවයක් සකස් වෙනවා ඝනකයක්. හම්බ නුනොත් පව තුල ප්‍රේතයා භූතයා දෙවියෝ බ්‍රහ්මයෝ ඒක උපපාතික ප්‍රතිසන්දියක්. ඒකටත් අර මනෝලෝකේ තියෙනවා. හැබැයි ඉගෙන ගන්න ඕන මේ සමාජය නින්ද ගියාම ඔබේ මනෝලෝකේ ඔබට පාලනය කරන්න පුළුවන්ද බැරිද? මම නම් දැකලා තියෙන්නේ මෙහෙමයි. දැන් නම් මට හිතෙන දේවල් මේක හොඳයි මේක නරකයි නොකිය ඉන්න ඕන කියලා පාලනය කරන්න පුළුවන්. නමුත් නින්දෙදී එනේන සිතුවිල්ල ඔස්සේ යනවා ඇරුණාම මේ මනෝද්වාරය පාලනය කරන්න අපට බෑ. එහෙනම් දෙවියෝ යනු බ්‍රහ්මයෝ යනු භූත ප්‍රේත යනු සියලුම මනෝද්වාරික උත්පත්ති නම් ඔවුන්ට පාලනයක් තියනවද එතනින් එහාට? ඒකයි මම කියන්නේ සංසාරයේම කර්ම විපාක මිනිසා විසින් කරපු කර්මයන්ට විපාක තමයි අපාය හෝ දිව්‍ය ලෝක හෝ මිනිස් උත්පත්ති කියලා කියන්නේ. විපාක විඳින්න ඇරුණාම ඒක පාලනය කරන්න පුළුවන් හැකියාවක් මේ මනෝද්වාරික උත්පත්තිලාභීන්ට නැහැ. තේරුම් ගන්නයි ඕන. විවිධ මත තියෙන්න පුළුවන් සමාජයේ විරුද්ධ වෙන අය ඉන්න පුළුවන් එකක්වත් ගැටලුවක් නැහැ. එහෙනම් ඒ සිදු වෙන්නේ ඇයි? අර අන්තිම මොහොත වෙන විට කය බිඳුනාට Tamanට අදාළ ලෝකයක් හිතේ තියෙනවා. මම මගේ උදාහරණ පෙන්ලක් තිබෙනවා මෙහෙම. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට මකුළුවාට, සර්පේකට, නායකට බය වෙන්න පුළුවන්. ඇත්ත දැක්කම අපිට මේ බය උපදිනවා. හොඳයි බාහිර ඇත්ත ඕන නැහැ අපිට නිින්ද ගිහින් මේ සත්තු පේනවා. ඒ සතාට අදාළ බය දුක කනගාටුව සතුට ඔබට පහළ වෙන්නේ නැද්ද? මංගල උත්සවයක් දැක්කොත් ප්‍රීතිය, අවමගලක් ගියොත් දුක, අලියෙක් දැක්කොත් බය, සර්පෙක් පැන්නුවොත් මාව බේරගන්න කියලා කෑ ගහන එක. ඇඳ පල්ලට කකුල වැටුනොත් විශාල පර්වතයක් පල්ලෙන් වැටෙන එක පේන්නේ නැද්ද? ඒ කියන්නේ සිතට අනුව කය පහළ වීම මෞකසේ සිදු වෙනවා, කයට අනුව සිත පහළ වීම නිින්දදී සිදු වෙනවා. වැටෙන්න යන්නේ ඇඳ පල්ලට, නමුත් පේන්නේ විශාල පර්වතයක් පල්ලට වැටෙන්න යනවා. එහෙම එකක් තියෙනවා නේද? එහෙනම් ඒකෙන් මොකද්ද පෙන්වන්නේ? අර මනෝ ලෝකේ ඉවර නෑ. පස්දොරින් හදාගත්තාම නිින්ද යනවා කියන්නේ ඒකට, කල්පනාවට වැටෙනවා කියන්නේ ඒකට, මරණයටපත් වෙනවා කියන්නේ ජීවිත ආසන්නයේ මේ මනෝ ලෝකෙට වැටෙන එක. අන්තිම ස්කන්ධ පංචකයේ පහළ වීමට චුති කියනවා. චුතිසිත. දැන් මේ ජීවත් වෙනකොට ඊළඟ සිත පහළ වෙන්න වෙලාවක් ගත වෙන්නේ නැහැ වගේ අනතුරු ප්‍රතිසන්දිසිත. ඒක මව් කුසක නම් අදාළ සතා වෙයි. පවෙන් හෝ පිනෙන් හෝ ගත්තාම. ඒක ඕපපාතික නම් ප්‍රේතයා වෙයි, භූතයා වෙයි, දෙවියෝ වෙයි, ධාන නම් බ්‍රහ්මයෝ වෙයි. ඒකයි උපත. පුනර්භවය මේකට කතා කරන්නේ. දැන් එතකොට මේ පැවැත්ම කතා කරේ. මේ ටික විග්‍රහ කරන්න පුළුවන් ඕන කෙනෙකුට හැබැයි තේරුම් ගත්තාම. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරයි කියලා කියන්නේ මේ පැවැත්ම විතරක් විස්තර කරන එක නෙවෙයි. මේ පැවැත්ම ඕනේ ආගමක ඉපදිලා ඕනේ මතයක් අදහලා ඒව තුළ දෘෂ්ටිගතික වෙලා පැවැත්ම හදාගන්න. නරක නම් නරක පැවැත්ම, හොඳ නම් හොඳ පැවැත්ම. සංසාරේ ඇවිදින්නේ. එහෙනම් කර්ම යන්න සංසාරය හා බැඳී පවතින ටිකක් තමයි පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, ආනිජ්‍ය කර්ම කියලා කියන්නේ. කර්මය මේ තුනට බෙදන්න වෙනවා. මේ තුනට බෙදපුවාම අනුගමනය කරනා වූ විපාක කර්ම විපාක හේවත් කර්ම මාර්ගයයි. දැන් ඉතින් මේක තේරුම් ගත්තේ නැතුව නිවන් අපේක්ෂාවෙන් පුණ්‍ය කර්මයන් කරන අයට ඒක ධර්ම මාර්ගය කියලා කියන්න කියලාද අපට කියන්නේ? නෑ. ඒකත් කර්ම මාර්ගය. නමුත් මෙතන තේරුම් ගන්න ඕන රහසක් තියෙනවා. යහපත් ක්‍රියාකාරකම් කිසිවක් අතහල යුතු නෑ. අපි මේක පව හොඳ නෑ පින හොඳයි කියලා බෙදාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවගත් කල උපාදානයේ නරකයි, උපාදානෙන් මිදීම හොඳයි. අන්න පව තුලත් උපාදානයේ නැමැති නරක තියෙනවා, පෘථග්ජනයට පින තුලත් උපාදානයේ නැමැති නරක තියෙනවා, ධානය තුලත් උපාදානයේ නරක තියෙනවා. ඒ නිසා සසර හැදෙනවා. එනම් උපාදානෙන් මිදෙන ධර්මයක් පෘථග්ජන පුද්ගලයාට පව් රැස් කිරීම තුළ නෑ, පින් රැස් කිරීම තුළ නෑ, ධාන කුසල් රැස් කිරීම තුලත් නෑ කියන එක ඒ භාවනා උගන්වන අය ඉගෙන ගන්න අනිත් අයටත් කියලා දෙන්න.
අන්න මේ ටික තේරුම් ගත්තම මේක තේරුම් ගන්න පුළුවන් මනුස්සයින්ට. දෙවියන්ට හරි බ්‍රහ්මයින්ට හරි සත්තුන්ට හරි මේවා කොක් කරන්න බෑ. එහෙම ඒ තැන්වලදී මේවා කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ එහෙනම් දෙවියෝ වෙලා බ්‍රහ්ම වෙලා නිවන් දකින්න කියලා කියයි. එහෙනම් අසිත තවසට එහි ඉපදුනන් පස්සේ බුදුහාමුදුරුවෝ එහාට ගිහින් බණ කියයි නිවන් අවබෝධ කරගන්න. බ්‍රහ්ම ලෝකෙ ඉපදුනායි කියලා කියන්නේ. බැරි වුණා යන්න හම්බ වෙනනේ. හිතන්නයි මම කල්පනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අසඤ්ඤතල දුෂ්ටක්ෂණයක්. බුදුන් දහම් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැරි තැනක්. මේ දීර්ඝායුෂ ඇති උත්පත්ති ස්ථාන. ඒ නිසා ඒකට අවස්ථාව වශයෙන් පෙන්වන්නේ මනුස්ස පටිලාභෝච සද්ධම්මස්ස දේශනා. මිනිසෙක් වශයෙන් ඉපදිලා මේ ඇහැ කන නාසය දිවකයෙන් බාහිර අරමුණු ගන්න නැතිබියදී ඒ මනුස්සයාට මේ පස්දර උදව් කරගෙන තමයි සසරට බැඳෙන්නත් පුළුවන් සසරින් මිදෙන්නත් පුළුවන්. ඉන්ද්‍රිය තියෙන කෙනාට තමයි ඉන්ද්‍රිය භාවනා කරන්න පුළුවන්. අපට බාහිරට සම්බන්ධ වෙන ඉන්ද්‍රිය පහක් තියෙන්නේ මෞකුසින් උපදින සත්වයින්ට පමණයි. ඒකෙත් මනුස්සයින්ට පමණයි හදන්න පුළුවන්. පෙරේතයින්ට හරි භූතයින්ට හරි දෙවියන්ට හරි මේ බාහිර අරමුණු ගන්න පුළුවන් ඉන්ද්‍රිය නෑ කියන එක හොඳට ඉගෙන ගන්න. ඒ නිසා තමයි ඒවා දුෂ්ටක්ෂණ බවට පත් වෙන්නේ. ෂණ සම්පත්තිය කියන්නේ මොකද්ද? මිනිසත් බව ලැබී තිබෙනවා. දැන් ඔහුට සද්ධර්මය හමු වුණොත් මේ කර්මයන්ගෙන් පරලෝ යාම හොඳද? ඒ ගියාපුවම ආයෙ එන්න වෙනවද නැද්ද? ඉවරයක් වෙනවද නැද්ද කියලා තේරුම් ගත්තාම මේ කර්ම තුන කර්ම මාර්ගයේ වශයෙන් තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා වූ තවත් කර්මයක් තියෙන බව මිනිසා බණ ආසා තේරුම් ගන්න වෙනවා. දැන් මේ කර්ම කියන වචනේ මම විග්‍රහ කරන් එන්නේ. දැන් අර චත්තාරීමානි වික්කවේ කම්මානි මායාසයන් අභිඤ්ඤාය සච්චිකත්වා පදේ තව එක කර්මයක් කියුනේ නැහැ. කන්නං කන්න විපාකං එකක්, සුක්ඛං සුක්ඛ විපාකං තවත් එකක්, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තවත් එකක්. මේ කර්ම රැස් කිරීමේ කර්ම හෙවත් උපාදානීය කර්ම. ඊළඟ කර්මය අත්තිවික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මේ නැවතත් ඉල්ලීමක් නිසා මම මෙහෙම පැහැදිලි කරන්නේ නැත්නම් මේ දේශනාව මම කීප වතාවක් කරලා තිබෙනවා. නමුත් අසන්නන් ඉල්ලනවා නම් ඔවුන්ගේ දැනගැනීම සඳහා නැවත කියන්න අපිට අයිතියක් තියෙනවා. මහණෙනි තවත් කර්මයක් තියෙනවා. ඒක කළුත් නෑ කළු විපාකත් නෑ, සුදුත් නෑ සුදු විපාකත් නෑ. ඒකට කියනවා අරව කර්ම රැස් කරන කර්ම. මේකට කියනවා කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මය. කර්මක්ෂය කිරීමේ කර්මය විස්තර කරලා තියෙන්නේ කොහොමද? කන්නං කන්න විපාකං තස්ස පහනායා චේතනා, සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා. කන්න කර්ම සහ විපාක සම්බන්ධතාවයේ ප්‍රහාණය කිරීමේ චේතනාව. සුක්ඛ කර්ම සහ විපාකයේ කැඩි සම්බන්ධයේ කැඩීමේ චේතනාව. ධාන කර්ම සහ විපාකයේ කැඩීමේ චේතනාව. යා චේතනා. අර කර්ම තුනම ඡය කිරීමේ කර්මයටනේ කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ. ප්‍රහාණ තස්ස පහනාය. අන්න අපට බෞද්ධින් වශයෙන් ජීවත් වෙලා මේ ආගමික පැතිවල ජීවත් වෙමින් ආමිස පූජා වලින් යෙදමින් ආපුවම මේ බුදු සමය තුල විශේෂයෙන් ත්‍රිපිටකය තුල විශේෂයෙන් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය තුල මේ කර්මක්ෂය කිරීමේ කර්මය නම් වූ කර්මයක් තියෙන බව තවත් සූත්‍රවලත් ඕක තිබෙනවා ප්‍රධාන වශයෙන්. පාසලේ නම් උගන්වන්නේ නැහැ. දහම් පාසලේ ඉගන්වෙත් නැහැ. පිරිවෙනේ ඉගන්වෙත් නැහැ. මන්දයත් භවගාමී බුද්ධ ආගමක් කරුණාම භව නිරෝධගාමී බුද්ධ ආගමකට පාරක් මේ අපි උපදින සමාජයේ තිබුණේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේලා ස්ථාපිත කළ බෞද්ධ නවෝදය අපේ අසරණ සරණ සංඝරාජ නාහිමියන්ගෙන් ආරම්භ වෙලා නිකායත්‍රයක් ඔස්සේ මිනිස් බුද්ධිය දියුණු වෙනවා ස්වාමීන් වහන්සේලාගේ. පාලි ඉගෙන ගන්නකොට ත්‍රිපිටකය හදාරනකොට බුද්ධෝත්පාදය කියන්නේ මේ සද්ධර්මයේ පවතින කාලයක් ඒන් ප්‍රයෝජන ගන්න ඕන මිනිස්සු කියලා තේරෙනකොට එහෙනම් බුදුන් මරලා බණ මරලා නිවන් දකින්න බෑ. පානාකත බුදුරජාණන් වහන්සේ දකින්න ඉන්න අය බුදුන් මරලා තියෙන්නේ. ත්‍රිපිටකය තුළ මාර්ගඵල නැහැ කියන කට්ටිය ධර්මයක් මරලා තියෙන්නේ. එහෙනම් අපිට බුදුන් මරන්න ධර්මය මරන්න ඕන කමක් නැහැ. අපිට මතු කරගන්නයි ඕන. එනිසා සද්ධර්මයේ විවෘත වුණොත් බබලනවා කියන කාරණයට තේදී අපිට එනං ඕන කෙනෙකුට
මේ කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඒක කරන්න පුළුවනි නම් ඒකත් කර්මයක්. හැබැයි ඒක කර්ම රැස් කිරීමේ කර්මයක් නෙමේ කර්ම ඉවර කරන කර්මයක්. දැන් මට මෙයා ඉල්ලා හිටියේ කර්ම වික්ෂ කරන්නනේ. අන්න සසර ගමන කෙලවර කරන්නට නම් එහෙම නැත්නම් සෝවාන් ආදී මාර්ගඵල පිළින් නිවීම සාක්ෂාත් කරගන්න නම් පාප කර්මය හෝ පුණ්‍ය කර්මය හෝ ධාන කර්ම විපාක වශයෙන් ලැබෙන්නේ නැහැ. කර්මක්ෂය කිරීමේ කර්ම විපාකයයි ඒක. ඒ කර්මක්ෂය කිරීමේ කර්මයට කර්ම මාර්ගය කියන්නේ නැහැ. ඒකට කියනවා ධර්ම මාර්ගය. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මෙහි ධම්මං සරණං ගච්ඡාමි වළංගු වන්නේ පාප කර්මයට පුණ්‍ය කර්මයට ධාන කර්මයට නෙමෙයි කර්මක්ෂය කිරීමේ කර්මයටයි. අම්මා තාත්තා බුදුන් වහන්සේ අපි ඔබ වෙනුවෙන් කර්මශය කරලා දෙන්නේ නැහැ. ඔබමයි කර්ම රැස් කරගත්තේ ඔබමයි වීරියෙන් කර්මශය කරන්න වෙනවා. අම්මක්ඛය දුක්ඛක්ඛයා කියලා නැද්ද? කර්මක්ෂය කිරීමෙන් දුක් කරවෙයි කියලා. එහෙනම් අපි බුදුන් වහන්සේ වදාළ දුක දන්නේ සංඛාරා පරමා දුක. අපුඤ්ඤාභි සංකාරය, පුඤ්ඤාභි සංකාරය, අනිජ්ජාභි සංකාරය බුදුන් වහන්සේ වදාළ පරිදි දුකම රැස් කරන එක. බ්‍රහ්ම ලෝකයන් හරි දිව්‍ය ලෝකයන් හරි බණ කියනවා නම් පාර උගන්වනවා නම් ඒ අය මිනිස්සුන්ට දුක රැස් කරන්න උගන්වනවා ඇරුණාම දුකින් මිදීම උගන්වන්නේ නැහැ මට තේරෙන ආකාරයට. නමුත් සද්ධර්මයේ නොයැටෙන පුද්ගලෙක් පාප කර්මෙන් ඉවත් වී පුණ්‍ය කර්මයක් කරලා ඉන් චුතව මිනිසුන් අතර හෝ දිව්‍යයන් අතර ඉපදුනාට වරදක් නැහැ. මොකද ඊට එහා විකල්පයක් එයාට නැති නිසා. නමුත් මනුස්ස ප්‍රතිලාභය ලබා සදහම් හමු වුණ පුද්ගලයාට මෙය තෝතැන්නක්. සසර නැමැති කාන්තාරයෙන් මිදෙන්න භාවිතා කළ හැකි කෙම්බිමක්. නමුත් අහම්බයකින් ලැබෙන්නේ නැහැ. උත්සාහයක ප්‍රතිඵලයක්, අනුගමනීය ප්‍රතිපදාවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි එහෙමි කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා මේ අනුග්‍රහක බවතුන් ඇතුළු සවන් දෙන අය ජීවිතය තුළ තේරුම් ගන්න ඕන මේ කර්මශය වෙනවා කියන්නේ මොකද්ද? කර්මශය වෙනවා කියලා කියන්නේ අනාගත උපතක් වෙන්න ඉතුරු නොවි අවසන් වෙනවට. දැන් අර උපාදානය තුළ පව් සිද්ධ වුණ නිසා නේද අපායේ ගියේ? උපාදානය තුළ පින් සිද්ධ වෙන නිසා නේද දිව්‍යයන් අතර උපදින්නේ? උපාදානය තුළ ධාන කුසල් සිද්ධ වෙන නිසා නේද බඹලෝ යන්නේ? ජාති මරණ සත්‍යයට ගෙනත් දෙන්නේ උපාදානයෙන්. එහෙනම් ඔබට තේරුම් ගන්න පුළුවන් ද බුදුහාමුදුරුවෝ නැත්තම් බුදුරජාණන් වහන්සේ ලෝකයට එලි කළ දෙය උපාදානෙන් මිදීම මුල් කොටගත් අනුගමනීය ප්‍රතිපදාවක්. ඒක සුචි කර්මයක්. අරව අසුචි කර්ම. ඔබ දන්නවා සුචි කම්මස්ස නිසම්මකාරණ සුචි අසුචි පදේ තේරුම. දැන් ඔබ අසුචි කියලා පාවිච්චි කරන්නේ. ඒසි අර පාලි භාෂාවේ අසුචි වලින් අරගෙන ඔය තියෙන්නේ. අසුචි අපිරිසිදු. සුචි පිරිසිදු. එහෙනම් කන්න කර්මය, සුඛ කර්මය, කන්න සුඛ කර්මය තුනම අසුචි කර්ම. කර්මක්ෂය කිරීමේ කර්මය පමණයි සුචි කර්මයේ බවට පත් වෙන්නේ. සුචි කර්මයේ අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙකුට දුකින් අත මිදීම සිදු වෙනවා ඇරුණාම අර අසුචි කර්ම වලින් විපාක හම්බ වෙනවා කියන එක එදා බැරි වුණා නම් අද බැරි වුණා නම් ඉදිරියටත් අහලා තේරුම් ගන්න. ඒකයි ධම්මැස පෑදීම කියලා කියන්නේ. අර කන්න කර්ම සුඛ කර්ම ප්‍රතිපදාව අනුගමනය කරන්න බුදුහාමුදුරුවෝ ඕනේ නැහැ. කවුරු හරි කියන ඕනෑම ප්‍රතිපදාවක් තුළ යන්න පුළුවන්. නමුත් කර්මක්ෂය කිරීමේ ප්‍රතිපදාව අනුගමනය කරන්න එහෙම බෑ. Tamanට බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයේ වැටහි අනුගමනීය ප්‍රතිපදාවට යන්න වෙනවා. දැන් මේක ජීවිතේට එක සැරයක් කරන්න ඕන දෙයක්ද? දවසකට එක වතාවක් කරන්න ඕන දෙයක්ද? පොය දවසට සිල් සමාදන් වෙලා ඉන්න ගමන් විතරක් කරන්න ඕන දෙයක්ද? අපේ ජීවිතේ එහෙම හිතන් එක එක වැඩවලට එක එක වෙලාවල්. ඒක සාමාන්‍ය ජීවිතේට හරි. රාජකාරී වෙලාව වෙනයි, දරුවන් හදන වෙලාව වෙනයි, කුඹුරු වැඩ කරන වෙලාව වෙනයි එහෙම වෙලාවක්. නමුත් මේ කර්මක්ෂය කිරීමේ කර්මයට එහෙම වෙලාවක් දෙන්නේ නැහැ. මේකට අතීතයකුත් නැහැ අනාගතයකුත් නැහැ. ඒක වර්තමාන මොහොතේ කරන්න ඕන දෙයක්. වර්තමාන මොහොත වැසිකිළියේ එහෙම නැත්නම් මුළුතැන්ගේ නැත්නම් සාලේ නැත්නම් කුඹුරේ නැත්නම් හේනේ නැත්නම් බස් රථේ නැත්නම් වරායේ නැත්නම් තැපැල් කන්තරුවේ මේ ඔක්කොම නවත්තලා පුළුවන් ද මේක කරන්න? ලෝකයේ මේ බුදුදහම තහනම් කරයි රටවල් වල. මිනිස්සු ඔක්කොම වැඩ නවත්තලා භාවනා කරන්න පටන් ගන්නවා. හැම එක වැඩක්වත් ආර්ථිකය දියුණු වෙන්නේ නැහැනේ. නමුත් ඒ ආර්ථිකය පණ ගන්නන කිසිදු ක්‍රියාකාරකමක් අත්හිතවන්ට අවශ්‍ය නැහැ මේකෙදි. බුදුදහමේ තියෙන ප්‍රායෝගිකත්වය සහ විශිෂ්ටත්වය අන්න ඒකයි. වෙනම වැඩක් නෙවෙයි මේක. අපේ අය හිතන් හිටියට වෙනම වැඩක් කියලා ඒ කටයුත්ත පුද්ගලයා වශයෙන්.
රැකියාව කරන්නේ පුද්ගලයා වශයෙන්. නමුත් කර්මාක්ෂය කිරීමේ කර්මය කරන්නේ පුද්ගලයා වශයෙන් නෙමෙයි ස්කන්ධ පංචකය තුල. වර්තමාන මොහොතේ පහළ වන ස්කන්ධ පංචකය තමයි කර්ම රැස් කරලා අවසන් වෙන්නේ. වර්තමාන පහළ වන ස්කන්ධ පංචකය තමයි කර්ම ශය කරලා අවසන් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. කර්ම රැස් කරලා අවසන් වෙනවට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ උපාදාන වී අවසන් වෙනවා. උපාදාන වී අවසන් වීමෙන් වලකින්ට උපාදානයේ නොවි අවසන් වෙන තැනට අපි අපේ නුවණ දියුණු කරගන්න වෙනවා. උපාදානයේ නොවි අවසන් කරන කර්මයට කර්මක්ෂය කිරීමේ කර්මය කියලා කියනවා. එතකොට එහෙනම් අර ජීවිත අවසානයට යන්න පුනර්භවයට කාරණා නැති වෙන්නේ. පව් නැත්නම් අපාය නැහැ, පින් නැත්නම් කාමසුගතිය නැහැ, ධානය නැත්නම් බඹලෝ නැහැ. එතකොට මට මොකද වෙන්නේ කියලා අහයි. නෑ ඒක තමයි ඇත්ත. එතාට තේරෙවි සංසාරයේ අනු කර්ම විපාක වලට රූප එකතු වෙනවා යරුණාම සතෙක් නෙමෙයි කියලා. ආත්මයක් නෙමෙයි කියලා. ඒ කර්ම නැති විට තවත් සැනසීමක් හම්බ වෙනවා. ඒ සැනසීමට කියනවා නිර්වාණය නැත්නම් අසංකත ධාතුව නැත්නම් බුදුන් වහන්සේ නැත්නම් ධම්මකාය කියලා. මතක තියාගන්න. ඒකට අතීතයක් හෝ අනාගතයක් හෝ ඇතිවීමක් හෝ නැතිවීමක් හෝ සීමාවක් මොකක්වත් නැහැ. එනිසා අපි ඒකට කියනවා ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝකයක්, මරණයක් නැති සාන්ත වූ සදාකාලික උතුම් නිර්වාණ. ඒ වචන ඔච්චර වර්ණනා කරලා තියෙන්නේ ඒකයි. ඒක කර්මක්ෂය කිරීමේ කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් Taman ළඟට එනවා. Tamanට හිමි වෙනවා. එහෙනම් ඒ කතාව අන්න ඔබ තේරුම් ගන්න වෙනවා. ඒ කතාව තමයි අපේ ධර්ම දේශනාවල අගට ඕන සූත්‍රයක තිබෙන්නේ. එහෙනම් ඒකෙදි තේරුම් ගන්න ඕන මෙන්න මේ කාරණාව. අපිට මේ වර්තමාන අරමුණ හටගෙන නැසෙද්දී ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් හෙවත් මමත්වයෙන් අරගෙන නැසෙන පුරුද්දක් ඇති කරගත්තා. ඒ තමයි අනාගත සතර හදන පාර. ඒ තමයි අවශේෂ නිරෝධය. දැන් මෙන්න මේ පුරුද්දෙන් අත මිදෙන්න ඔබට වර්තමාන මොහොත පාවිච්චි කරන්න වෙනවා. අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු නොවි අවසන් කරන්න හෙවත් උපාදාන නොවි අවසන් කරන්න පුරුදු කරන්න වෙනවා. උපාදානයේ වී අවසන් වෙනකොට සති නැහැ. එතකොට තියෙන්නේ මුට්ට සති. උපාදානයේ නොවි අවසන් වෙන්නේ එතෙන්න තමයි සිහිය තියෙන්න ඕනේ. ඒකයි අර අප්‍රමාදෝ අමත පදං කියලා කියන සිහියෙන් කටයුතු කිරීමයි කියනවාද අප්‍රමාදයේ නිවනට මඟ කියලා පෙන්නන්නේ. ඒ නිසා ඔබ වෙනුවෙන් ඔබ මේව පාවිච්චි කරන්න දැනවත් වෙන්න ඕන. අන්න මේ කටයුත්ත වැටහෙන එක සහ අනුගමනීය ප්‍රතිපදාවට යන එකට තමයි පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ. මේ කොටස ප්‍රඥාවන්තයින් සඳහායි කියන එක. ඉතින් ලෝකේ ප්‍රඥාවන්තයින් 100%ක් හදන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කර යද්දී භික්ෂු සමාජයේ, භික්ෂුණී සමාජයේ, උපාසක සමාජයේ ප්‍රඥාවන්තයෝ පහළ වෙලා මේ බුදුන් දකින්නට ඇති. අද ඊට වඩා මේ සමාජයේ බුද්ධිමත් සදහම් භාවිතා කරන්න පුළුවන් නම් ඊට වඩා 100 සංඛ්‍යාවක් මේ අති මානසිකත්වයට පත් වේවි. මතක තබා ගන්න. 100 එක්කෙනෙකුටවත් මේක බෑ කියන මතයක ඉන්න අයිතියක් නැහැ. එහෙනම් ඉතින් ත්‍රිපිටකයේ බොරු එහෙනම් ධර්මයක් නැහැ බුදු සාසනයක්. එහෙම කියනකොට තේරුම් ගන්න. එහෙම කියන්නත් මේ ආරක්ෂා කරන වග කියන අය කැමති නැහැනේ. බුදු සාසනය තියෙනවා කියලායි කියන්නේ. බුද්ධ සාසනයේ ඇත්තට තිබෙනවා නම් එහෙනම් සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් නිවීමට අනුගමනය කරන අය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස තුළම ඉන්න ඕන. ඒගොල්ලෝ නැත්නම් එහෙනම් ධර්මයේ බුදුන් වහන්සේ ඔදාලක යටපත් කරලා ඒකට මොනවද බොරු ගොඩක් එකතු කරලා අනුගමනය කරන්න බැරි එකක් අනුගමනය කරමින් වැරදි පාරක යනවා කියලායි කියන්න තියෙන්නේ. මං මුලා වෙලා. ඒ මංමුලා වෙලාවක් තියෙන බව ධර්ම ශ්‍රවණය කරනකොට තේරුම් ගන්න. පාසල් අධ්‍යාපනයේදී දහම් පාසල් අධ්‍යාපනයේ ඔබ ඉගෙන ගත්ත අනිත්‍යද ත්‍රිපිටකයේ තියෙන්නේ. ඒකේ උගන්වපු පංචස්කන්ධයේද මේක තියෙන්නේ. ඒකේ උගන්වපු කර්මයේද මේකේ තිබෙන්නේ. අනුගමනීය ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? ප්‍රහාණ සංඥා කියන්නේ මොකක්ද? ඒවා ප්‍රායෝගිකව කරන හැටි දහම් පාසල උගන්වන්නේ නැහැ. ඒක විෂය අධ්‍යාපනයක්, විෂය මූලික අධ්‍යාපනයක් විතරයි. එතනින් එහාට මේක තේරුම් ගත්ත පුද්ගලයාට තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා කියලා තේරෙන්නේ. මා වෙනුවෙන් මාය කරන්න ඕන, ඔබ වෙනුවෙන් ඔබය කරන්න ඕන කියලා තේරුම් ගන්න පුළුවන්. මේ මාතෘකාවට මට පැවරුණ වචන තුනක් පැහැදිලි කිරීමයි මම කළේ. තවත් ඒ පින්නතුන් කැමති නම් මේ කර්මක්ෂය කිරීමේ කර්මයේ සිදුවෙන වෙනත් ධර්ම දේශනාවක් තුළ මේක හැම එකේම තියෙනවා විස්තර වේවි ඉදිරිතරතුරු දැනගන්න. මං ඔබට මතක් කළා, ඔබ මට මතක් කළා වූ පරිදි මේ තිබිච්ච වචන ටික
කර්මය, මරණය, ඉපදීම කියන වචන තුන පැහැදිලි කරන්න මේ කරුණ ටික පැහැදිලි කරේ. ඒ නිසා ඉපදීම කියන එකෙන් ඔබ කොහෙවත් යන්නේ නැහැ. ඔබ මේ කය දාලා යනවා. නමුත් ඔබේ සිත ඇතුළත ඉන්නවා මනෝමය කයක් නැත්නම් මනෝමය රූපයක්. ඒකෙත් ඔබ ඉන්නවා. හීන ගිහා හීනෙන් පේන්නේ. නිදාගෙන ඉන්නකොට ඇඳේ ඇවිදින්න නැති පුද්ගලයා කයෙන් කොහත් යන්න නැති කෙනා යන්නේ නැහැ. නිදිනේ පරවාගෙන. නමුත් අයින් වෙනවා ගමනක් යන කෙනෙක් ඉන්නවා. ඒ මනෝමය කය කියවට ඒකට පටවියාපෝ තේජෝ එහෙම නැහැ මතක තියාගන්න. ඒක සිතුවිල්ල. සිතුවිල්ලේ ඉන්නවා මම. සිතුවිල්ලේ ඉන්න මට කොහෙවත් යන්න බලපත්‍ර ඕන නැහැනේ. කාටවත් නවත්තන්න බෑනේ දැල්ලැහි වලින් මොනවෙන්වත්. ඒ නිසා ඒක තමයි අර පෙන්වන්නේ. ඒ සිතට ගත්තා වූ කාරණේ නිසා තමයි බාහිර ඉන්ද්‍රියන් වගේම ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන හය බාහිර අරමුණු ගන්න පුළුවන් ආයතන හයක් මෞඛ්ස තුළ හදනවා. මෞඛ්ස තුළ හදාගත්තා වූ ආයතන තියෙන අයට අරමුණු ගන්න පුළුවන්. එඳා තේරුම් ගන්න ඔබට කරන්න පුළුවන් දේවල් ඔක්කොටම පෙරේතයින්ඩයි දෙවියන්ටයි බ්‍රහ්මයින්ටයි කරන්න බෑ කියන එකවත් තේරුම් ගන්න උන් මනෝද්වාරික ලෝකයක්. එතකොට තමයි දුෂ්ටක්ෂණේ වටිනාකම නැත්තම් දුෂ්ටක්ෂණ වලින් මිදුන මේ ෂණ සම්පත්තියේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ කරුණ තේරුම් ගනිමින් එහෙනම් කර්ම කියන වචනේ සීමාවෙ හිර වෙලා ඉන්නේ නැතුව කර්ම මාර්ගයේ සීමා වෙලා ඉන්නේ නැතුව කර්මක්ෂය කිරීමේ මාර්ගයවත් ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න අනුග්‍රහක බෞතුන් නැතුළු ධර්ම ශ්‍රවණය කරන අය අතර ඉන්න තේරුම් ගන්න අයට ශක්තියක් ධෛර්යයක් අවස්ථාවක් ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළ පටිගත කරවාගෙන දේශනා කිරීම සඳහා ගුණෑපාන නාපාන තොටිල්ල ගහකොටුව පදිංචි විශ්‍රාමලත් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් MMPB මහර මහතා සහ පවුලේ සියලු දෙනා විසින් දායකත්වය දරා තිබෙනවා. කර්මය මරණය සහ ඉපදීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම තමයි මම ඊට කළේ. අරමුණු අතර මීට වසර 15කට පමණ පෙර පරලෝසෙපත් වුණා වූ නාපාන තොටිල්ලගහ කොටුව පදිංචි සිටියා වූ එම්.එම්. මුතුබණ්ඩා පියාණන්ට සහ වසර 5කට පමණ පෙර පරලෝසෙපත් වුණා වූ ආර්.එම්. පලිගුවැණිකේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවරවා කියන ප්‍රාර්ථනා කිරීම එක පැත්තකට. නමුත් මා මේවට මේ අනුග්‍රහක බවතුන්ට තව අලුත් වචනයක් එකතු කරනවා. මේ ධර්මදේශනාවන් ඔවුන් වෙනුවෙන් ගුණානුස්මරණයක් වේවා. පින් කැමති දෙනක ඇත්නම් පින් අනුමෝදන් වී ජීවිතය සුවපත් වේවා කියලා පින් අනුමෝදන් වීමෙන් දුක් කෙලවර කරවෙන්නේ නැහැ. ඒ ජීවිතේ එතන තියෙන දුක අයින් වෙනවා. ඇරුණාම මිනිස්සෙක් වශයෙන් ඉපදිලා ත්‍රිලක්ෂණේ නැත්නම් කර්මක්ෂය කිරීමේ කර්මය ආයේ තේරුම් අරන් ඇරුණාම දුක් කෙලවර කරන්න එහි ගියායට බෑ කියන එකත් මේ තුලින් ඉගෙන ගන්න. කටුකස්කට රණවන පාර පදිංචිව සිට මීට වසර 3කට පමණ පෙර පරලෝසෙපත් වූ නියෝජ්‍ය විදුහල්පතිනී සීතා පොඩිමැණිකේ නැගණියටත් මීට වසරකට පමණ පෙර පරලෝසෙපත් වූ ගුණෑපාන අමනුගම පදිංචි සිටි විශ්‍රාමක හමුදා නිලධාරී වීරකෝන් මාමාටත් පරලෝසෙපත් වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ අතර පින් කැමති අයටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ පින් අනුමෝදන් වීමෙන් සසර දුක් කෙලවර වෙන්නේ නැහැ. ආපහු මෙහි ඉපදිලාම දබුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලබාගෙන සසර දුක් කෙලවර කරගන්නයි ලැබෙන්නේ. ඒක හිම තමයි ප්‍රාර්ථනා කරන්නේ. මගේ පුණ්‍යානුමෝදනාවෙත් ඒක තියෙනවා. නාපාන ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරාධිපති වාරීපුල සීවලී හිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී මහ සංඝරුවනට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම දේශනාවට දායක වූ සහ ශ්‍රවණය කළ සියලු දෙනාට ධර්මාවබෝධය තුළින් සසර දුක් කෙලවර ගැනීමට ලැබේවා. අන්න ඒක නම් හරි. ධර්මාවබෝධය තුළින් තමයි සසර දුක් කෙලවර වෙන්නේ. සියලුම ධර්මදේශකයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවායි ඔවුන් ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්මදේශනාව දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ සකල විද ආනිසංස ධර්යයන් ඔවුන් සඳහන් කළ පරිදි ඔවුන්ගේ පරලොසෙපත් ඥාති වර්ගය සිහිපත් කොටගෙන උපහාර දක්වමු. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරගනිත්වා. පිනින් මදාය පින් ලබත්වා දුකටපත් අය දුකෙන් අත මිදේවා, නොලබූ සැප සම්පත් ලැබේවා, සසර වසන ආතුරා රෝග පීඩාවන්ට අකල් මරණයන්ට නොපැමිණ මතුක් වුණා භවයකදී මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සෙවණිය ලැබ
ත්‍රිලක්ෂණය වැනි බුද්ධ වචනික ගැඹුර කර්මක්ෂය කිරීමේ කර්මය වැනි බුද්ධ වචනික ගැඹුර වටහාගෙන අනුගමනීය ප්‍රතිපදාවකට යාම තුළින් ඔවුන් සෑම දෙනාට සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවය පිණිස හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔවුන් හැම දෙනාටමත් ඔවුන් සුවකතු අනිකුත් හැම දෙනාටමත් මේ ප්‍රාර්ථනය වගේම අවබෝධය නිදුක් නිරෝගී සුව සාචර ජීවනයේ පිණිස හේතු වේවා. යනින ගමන් බිමන් රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩාවන් අවම කර ගන්නට ලැබේවා. පාප මිත්‍ර ආදී සෙවණන්ගෙන් වෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සෙවණන් ලැබේවා. ඔබටත් ත්‍රිලක්ෂණයේ කර්මක්ෂය කිරීමේ කර්මයක් වැනි දෙයක අනුගමනීය ප්‍රතිපදාව පංච උපාදානස්කන්ධයෙන් මිදීම සඳහා අනුගමනය කරන්න ඕන ආකාරය වටහා ගන්නට ලැබීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසීම පිණිසත් හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං මේ උතුම් ධර්මදේශ